COVID-19 සහ රටේ ආර්ථිකය කියන මාතෘකාව තුළ අප අද බලය සංවාදය ක්‍රියාත්මක කරනවා. ඒ සංවාදය සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව නියෝජනය කරමින් නියෝජ්‍යාධිපතිතුමා සමගින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍යාධිපතිතුමා සමගින් නියෝජ්‍යාධිපතිතුන් දෙපළක් ඒ වගේම රේගු අධ්‍යක්ෂ ජනරාල්තුමත් සහභාගී වෙනවා. අපි ඔබට ආරාධනා කරේ 0112 448 555 දුරකථනයෙන් ඔබේ ආර්ථිකය සම්බන්ධ ඔබට දැනෙනා වූ ගැටලු යොමු කරන්නට කියලා. මේ මොහොත වෙනකොට අපිට මොරටුවෙන් කතා කරනවා ලූෂන් ප්‍රනාන්දු මහතා. ලූෂන් මහතා අයබෝවන්. ඔව් ඔබතුමාට ප්‍රශ්න යොමු කරන්න පුළුවන්. මේමයි රජයේ විසින් දීලා තියෙන සහනය පිළිබඳව අපි ඇත්තටම සන්තෝෂ වෙනවා. අපිට ඒ ගැන පැහැදීමක් තියෙනවා. නමුත් අපි බැංකුවට ගිහින් අපි වැඩ කරන්නේ පෞද්ගලික අංශයේ බැංකුවක් එක්ක ගනුදෙනු කරන්නේ. ඔව් කතා කරන්න. ඒකට අපි දැන් බැංකුවට ගියාම බැංකුවෙන් අපිට කියනවා අපිට තාම එහෙම මහ බැංකුවෙන් කිව්වට අපිට එහෙම අනුමැතියක් දීලා නැහැ. ඒ ගැන අපි තාම මේ සාකච්ඡා මට්ටමේ තමයි තියෙන්නේ. දැන් අනිත් වෙනත් දැන් රජයේ බැංකුව එක බැලුවම ඒවල සාමාන්‍යයෙන් අපිට ටීවී එකේ දකින්නවා හෙඩ් එකක් දානවා ඒගොල්ලෝ මේ ගනුදෙනු කරන කට්ටියට සාහනයක් දෙනවා කියලා. දැන් පෞද්ගලික අංශයේදී අපි ගනුදෙනු කරන බැංකුවත් එක්ක බැලුවම අපිට ගැටුම් ලොකු අසාධාරණයක් තියෙනවා එතකොට. හොඳයි බොහොම සුදුසු. මම හිතන්නේ මේක තමයි බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නය. නන්දලාල් විරසිංහ ආචාර්ය නන්දලාල් විරසිංහ මහතා මේ බොහෝ දෙනා අහන සහ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නේ මේක. ඒ කියන්නේ මහ බැංකුව මෙහෙම කියලා තියෙනවා, රජය මෙහෙම කියලා තියෙනවා. හැබැයි බැංකුවට ගියාට පස්සේ අපිට ඒ සහනය නැහැ කියන. මොකද්ද මේ ප්‍රශ්නේ? ඒක අත් වශයෙන්ම අපට සෑහෙන ওই සම්බන්ධ පැමිණිලි ලැබිලා තියෙනවා විශේෂයෙන් මේ පෞද්ගලික බැංකුවලින්. එතකොට මේක මහ බැංකුව නිකුත් කරලා තියෙන චක්‍ර ලේඛනයක් විදිහට සීලම බැංකුවලට. එතකොට මහ බැංකුව චක්‍ර ලේඛනයක් නිකුත් කරා මේක සීලම බැංකු බැඳිලා තියෙනවා මේ තියෙන දේ ක්‍රියාත්මක කිරීමට. ඒක ක්‍රියාත්මක කිරීමේදී කරන ක්‍රමවේදයක් තියෙනවා එක එක බැංකුවල ආකාරයට. දැන් මහ බැංකුවෙන් නිකුත් කරන චක්‍ර ලේඛනය බැංකුවට ගියාම මේ බැංකුවෙන් ඒක ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම කරන්න ඕන දේ සීලම ශාඛාවලට චක්‍ර ලේඛනය ඒවස්සම යවන්න ඕන. ඊට අමතරව අපි මහ බැංකුවේ අපේ වෙබ්සයිට් එකේ මේ චක්‍ර ලේඛන අලුත් ඒවා ප්‍රවෘත්ති නිවේදන සහ චක්‍ර ලේඛන ඒවත් දැනට නිවේදනය කළා තියෙනවා. එතකොට අත් වශයෙන්ම බැංකුවකට කියන්න බෑ. ඒ ශාඛාවකට ගියත් මේක මම දන්නේ නැහැ කියන කතාව සම්පූර්ණ වැරදි කතාවක්. ඒ පැමිණිලි ලැබුණ නිසා අපි දැන් ක්‍රියාත්මක කරලා තියෙනවා කියලා තියෙනවා බැංකුවල ඒ හෙඩ් ඔෆිස් වලට සහ අපේ මහ බැංකුවේ දුරකථන අංක අපි සපයා දීලා තියෙනවා. යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් මෙන්න මේ අංක වලට කතා කරලා පැමිණිලි කරාම අපේ කෙලින්ම ඒ මහ බැංකුව සහ බැංකුවල නිලධාරීන් අතර ක්‍රමවේදයක් තියෙනවා මේ ගැන සොයා බලලා එක්වුණේ කටයුතු කරන්න. ඒක තමයි පළවෙනි එක. ඔව් අපි මෙතන විසඳගමු කාරණය. දැන් මෙතන සඳහන් කරපු මහ බැංකුව අධිපතිතුමාගේ නිවේදනයේ සඳහන් වෙලා තියෙන කාරණේ තමයි බැංකු ණය ලබා කටයුතු කරමින් සිටි ව්‍යාපාරිකයන් මෙන්ම පුද්ගලික ණයගත් අය විශේෂයෙන් කුඩා හා මධ්‍ය තරමේ ව්‍යාපාරිකයන් වෙනුවෙන් ණය වාරික ආපසු ගෙවීම අදාළ කාලය සඳහා නැවැත්වීම කියන කාරණේ. එතකොට මෙතන සමස්ත ණයගත් අයව නියෝජනය කරනවාද? එහෙම නැත්නම් මේ ව්‍යාපාරික කියන්නේ ඉහළ ව්යාපාරිකයන් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් පමණද පුද්ගලික ණය වලට කොයි ආකාරයෙන්ද බලපන්නේ? මෙන්න මේ කියන කාරණේ පොඩ්ඩක් අපි පැහැදිලි කරගමු. මම කරාද මහත්තයාට පුළුවන් ඒක විස්තර කළ කියන එතුමා තමයි ඒක බාර නියුතතුවත්. මෙතෙන්දී පුද්ගලික අංශය විසින් පුද්ගලයන් විසින් ලබා ගන්නා ණය සඳහා විශාල සහන රාශියක් ලබා දීලා තිනවා. මම මේක එකින් එක පැහැදිලි කරන්න. පළමුවෙන්ම තමයි මාස 6ක ණය සහනයක් ලබා දීලා තිනවා. විශේෂයෙන්ම මේ වසංගත තත්ත්වය මත බලපෑමට ලක් වූ ව්‍යාපාර රාශියක් සඳහා. ඒ ව්‍යාපාර තමයි සංචාරක ව්‍යාපාරය. ඒ වගේම නිර්යාත වලට සම්බන්ධ වන ව්‍යාපාර, රෙදිපිලි සම්බන්ධ ව්‍යාපාර, ඒ වගේම තොරතුරු තාක්ෂණ, ඊට අමතරව තේ, කුළුබඩු, වැවිලි කර්මාන්ත හා ආශ්‍රිත සේවා සපයන සියලුම ව්‍යාපාර වලට සම්බන්ධව ණය මුදලක් කරන් තියෙනවා නම් එහෙම නැත්නම් ලීසින් වාරිකයක් තියෙනවා නම් ඒ මාස 6ක කාලයක් සඳහා කල් දැමීමක් සිදු වෙනවා. ඊට අමතරව තවත් ලීසින් සහනයක් ලබා දෙනවා ඔය මේ ස්වයං රැකියාවල නියුක්ත අය සඳහා. විශේෂයෙන්ම ඔය 3 wheel එහෙම නැත්නම් පාසල් සිසුන් ප්‍රවාහනය කරන වාහන. ඒ වගේම තවත් බඩු ප්‍රවාහනය කරන ලොරි රථ ස්වයං රැකියාවල නියුක්ත අය සඳහා මේ වාහන කුලී රථ භාවිතා කරනවා නම් අන්න ඒ අවස්ථාවේදීත් මෙන්න මේ ලීසින් වාරිකයේ මාස 6ක් සඳහා ලබා මේ නිදහස් කිරීමක් ලබා දෙනවා. මීට අමතරව පෞද්ගලික අංශයේ විධායක නොවන සේවකයින්ගේ වැටුපෙන් අය කර ගන්නා ණය වාරික සඳහාත් මාස 2ක සහන කාල සීමාවක් ලබා දීලා තිනවා. නමුත් මේ ලබාගත්තු ණය මුදල ප්‍රමාණය මිලියනයකට වඩා අඩු වෙනවා. මේ ණය
වාරිකයේ නිදහස් වන කාල සීමාව මාස 3ක් දක්වා දික් වෙනවා. මීට අමතරව තවත් සහන රාශියක් තියෙනවා විශේෂයෙන්ම ඒ දැන් අපි තුමු පෞද්ගලික අංශයේ සේවය කරන විධායක නොවන ශ්‍රේණී නිලධාරීන්ගේ පුද්ගලික ණය සහ අපි තුමු නිවාස ණය මේ ආදී වශයෙන් වුන් විවිධ ණය ලබා ගන්න තියෙනවා. ඒකට මේ සියල්ලටම මේක ඇතුළත්ද? ඒ සියල්ලටම මේ ඇතුළත්. නිවාස ණය සඳහාත් මේ ඇතුළත් වෙනවා. ඊට අමතරව ගොඩක් වෙලාවට ව්‍යාපාරිකයන් ඒ වගේම සුළු පරිමාණ ව්‍යාපාරිකයනුත් පාවිච්චි කරන දෙයක් තමයි මේ බැංකුව අයිරා පහසුකම්. ඒ සඳහා සුවිශේෂී සහන රසක් ලබා දීලා තිනවා. විශේෂයෙන් මෙම අයිරා පහසුකම ස්ථාවර අයිරා පහසුකමක් නම් සැප්තැම්බර් 30 දක්වා ඒ පහසුකම දිගු වෙනවා. හැබැයි ඒක తాවකාලිකව ලබා ගන්න තියෙන පහසුකමක් නම් එතෙන්දී මාස 2ක කාලයක් සඳහා තමයි දිගු වෙන්නේ. ඒ වගේම ඒ සඳහා අය කරන පොලි අනුපාතය ඒ පහත් දමලා තිනවා 13% දක්වා. ඊට අමතරව චෙක් ආපසු ඒ කියන්නේ අගරු වීම තියෙනවා නම් එහෙම නැත්නම් ස්ටොප් පේමන්ට් කරන්න අවශ්‍ය වෙලා තියෙනවා නම් ඒ සඳහා කිසිම මුදලක් අය කරගන්න නැතුව බැංකුව විසින් ඒ සහනය ලබා දෙන්න කියලා අපි දැනුම් දීලා තියෙනවා බැංකුව වලට. ඒ වගේම මේ සහනයන් ණයපත් සඳහාත් වළංගු වෙනවා. මේ ණයපත් සඳහාත් මේ සහනයන් සැප්තැම්බර් මාසයේ 30 දක්වා කිසිම ගාස්තුවක් අය නොකර ලබා දෙන්න කටයුතු කරලා දෙනවා. මට මොහොතක් දෙන්න අපිට වීඩියෝ පටයක් බලන්න පුළුවන් මේ ලීසින් පහසුකම් සම්බන්ධයෙන් අපි අර කියපු පාර්ශ්ව කිහිපයක් යම් අදහස් දක්වීමක් සිදු කරා. අපි ඒ අදහස් දක්වීමත් සමගම අපි සාකච්ඡාවට යමු. දැනට ස්කූල් හායක තමයි කරගෙන ගියේ ලීසින් නම් ගෙවා ගන්න බැරුව තමයි මේ දවස්වල කාලය ගෙවන්නේ. ලීසින් කතා කරාට තාම මේ කට්ටිය හරි උත්තරයක් අපිට ලැබුණේ නැහැ මේ මාස 6ක් කාල දෙනවද කියන එක. ජනපතිතුමා දැනුම් දුන්නා. ඒකට තාම ලීසින් කම්පැනියෙන් තාම අපිට දැනුම් දුන්නේ නැහැ. උත්තරයක් දෙන්නේ නැහැ හරියට මේක මෙහෙම වෙනවා කියලා. බලමු කියලා තමයි කියන්නේ. මාස 6ක මේකක් දෙනවා නම් ලොකු සහනයක්. අපිට දැන් මාස 2ක් ස්කූල් යන්න එක නැහැ කියන්නේ ආයෙ පටන් ගත්තත් මාස 3-4ක් ඇදගෙන යන්න වෙනවා එක දිගටම. ස්කූල් හායකේ සල්ලි හම්බෙන්නේ මාසේ අන්තිමටනේ. ඒකට මාසයක් ආයෙ ඇදගෙන යන්න ඕනේ තෙල් ගහගෙන ඔක්කොම කරගෙන. ඒක හරි අමාරුයි ඉතින් කරගෙන යන්න. විල්ලක් කරන් තියනවා සර් ෆිනස් කරලා වාරිකේ 17000 වෙනවා මේ දවස්වල වාරිකේ ගෙවා ගන්න බැරි තත්ත්වයක් තමයි සර් උදා වෙලා තියෙන්නේ වැඩට යන්නත් නැහැ හයර් නැහැ වාහනේ වාරික දාගන්න බැරි තත්ත්වයක් තමයි උදා වෙලා තියෙන්නේ ඉතින් ලීස් කම්පැනිට කතා කරා එයාලා හරි උත්තරයක් දෙන්නේ නැහැ අපි බලමු එයාලට දැනුම් දීලා නැහැ තාම අනුමත කරලා නැහැ කියලා තමයි කියන්නේ ලස්ස 3ක ණයක් තියෙනවා සංවර්ධන බැංකුවේ වීල් එකට එනවා වාරිකේ 14500 මේ පාර ගිහින් බැලුවා තාම මේවා කරලා නැහැ කියලා මේ වාරිකේ දාන්නකෝ ඒක දැම්මා කොහොම හරි රසන්න ලයින් එකේ කරුණාත මහත්මයා එකම ගැටලුව තියෙන්නේ අපි ගියා හැබැයි ආයතනය කියනවා ඒගොල්ලෝ තාම තීරණයක් නැහැ කියලා. නමුත් මෙතෙන් එක විශේෂ කාරණයක් සඳහන් කරන්න ඕන පළවෙනි එක තමයි මේ සහනය ලබා ගැනීමට ඒ ගණන්දුකරුවා වශයෙන් බැංකුවට දැනුම් දෙන්න ඕන ලිඛිතව. හරි යම්කිසි ක්‍රමවේදයකට. දැන් හුඟක් අය තියෙන ප්‍රශ්නේ මම දකින්නේ කතා කරලා කියවුවාම සමහරලාට බැංකු නිලධාරියෙක් කෙනා දන්නේ නැහැ කියලා. හැබැයි මේක ගිවිසුමක් බැංකුව සහ ලීසින් එක අතර තියෙන හැමතිස්සෙම අපි උපදෙස් දෙන්නේ ඒ ගත්ත විශේෂයෙන් මෙයාට තමයි මේක වැදගත්ම වෙන්නේ. 3 wheel වගේ අය අඩු ආදායම් ලබන අය. අපි ඉල්ලා සිටින්නේ මේගොල්ලන්ට මේ ඉල්ලීම අප්‍රේල් 30ට කලින් ලිඛිතව ඉදිරිපත් කළා තමන් ළඟ පිටපතක් තියාගන්න. ඒතකොට ලිඛිතව තමන් ලියලා යම්කිසි ඊමේල් එකකින් හරි ෆැක්ස් එකකින් හරි මගේ ණය වාරිකය මේකයි මම මේකට මාසයක සහනයක් දෙන්න මේ මාසෙම දෙන්න කියන එක ඉල්ලීම කරාම එතකොට එයාට අයිතියක් තියෙනවා මම ඉල්ලීම කරලා තියෙනවා මේක දීලා නැහැ කියන එක. දැන් හුඟක් වෙලාවට වෙන දේ තමයි ගනුදෙනුකරුවා පැත්තෙන් ගියාම එයා ටෙලිෆෝන් කරලා කියලා අරේ නැහැ කියලා කිව්වොත් ඊට පස්සේ පැමිණිල්ලක් කරත් අපිට ඒක විමසන්න විදියක් විමසුවත් ඒගොල්ලෝ කියනවා බැංකුවෙන් කියන්න පුළුවන් මේක අපිට එහෙම එකක් කියලා නැහැ කියලා කියන්න පුළුවන්. නමුත් අරක ඊටාම වැදගත් දෙයක් අත් වශයෙන්ම ඉල්ලන්න ගොඩක් දෙයක් නොදන්න දෙයක්. තමන්නේ ඉල්ලීම කරන්න ඕන මේ දිනට කලින්. ඉල්ලීම කළේ ඒ සාක්ෂි තියාගන්න. එතකොට නීත්‍යානුකූලව බැංකුව බැඳලා ඉන්නවා ඒ ඉල්ලීම ඉටු කිරීමට. ඒක ඊටාම වැදගත්. ඒක කරන්න කියලා හැමෝටම කියනවා. අනිත් පැත්තෙන් කියනවා තමයි බැංකුව වලට. විශේෂයෙන් බැංකුව වලට දැන් කියපු කාරණේ අනුව හැමතිස්සෙම මේ ගණන්දුකරුවා කියන එක නා බැංකුවට වැදගත්. මේ වෙලාවේ බැංකුව තමගේ ගණන්දුකරුවාට උදව් කරන්නේ නැත්නම් අර ඉස්සල් කියපු කෙනෙක් කිව්වා එයා පුද්ගලික බැංකුවේ ගණන්දු කරනවා. ඒතර පුද්ගලික බැංකුවත් එක්ක එයා දිගටම ගණන්දු කරන පුද්ගලෙක් විදියට මේ අවස්ථාවේ බැංකුව මැලිකමක් දක්වනවා නම් අපි කියන්නේ එයාට මේ බැංකුවට නැවතත් යන්න එපා. මොකද මේ බැංකුව පැත්තෙන් ගත්තාම බැංකුව මෙතරකල් Tamanගේ ගණන්දුකරුවා මේ වෙලාවේ නීතියක් තියෙද්දි උදව් කරන්නේ නැත්නම් ඒක ඒ කියන්නේ බැංකුව තමයි ගණන්තු හැමතිස්සම කියන්නේ බැංකුව ගණන්කරුවා තමයි ඉහළින්ම තියන්න ඕන කියලා නේ අපි දකින්න වෙලඳන් නිමරම එහෙමනම් අඩු ගානේ
අවම වශයෙන් තමන්ගේ එක ඉන්න ගණදුනුකරුවා රැක ගැනීම බැංකුවට ලොකු වගකීමක් තියෙනවා. එහෙම නොවන කෙනා අපි කියන්නේ මේ බැංකුවත් එක්ක ගණදුනු කරන්නේ නැතුව වහාම වෙන බැංකුවකට හරි යන්න මේක. එහෙම නැත්නම් මේ අර ලිඛිතව ඉදිරිපත් කළේ ඒකට විරුද්ධව ක්‍රියාමාර්ගයක් ගන්න පුළුවන් විදිහට වැඩ කටයුතු කරගන්න ඕනේ. මොකද මේක නීතියක්. මහ බැංකුවේ නිකුත් කළ මම දැන් අපි හිතමුකෝ මම මේ බැංකුව මට සලකන්නේ නැහැ කියලා තීන්දුව අරගෙන මම යනවා තව බැංකුවකට. හැබැයි මේ බැංකුවේ තියෙන වාරකයේ මම ගෙවුවේ නැතුව මාව ක්‍රිබ් එකට යනවා. එතකොට එතනින් ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මේවා විසඳන්නේ කොහොමද? ඔව් නෑ ඉතින් තමයි අර ඒ කියන්නේ මේක වහාම කරන්න පුළුවන් දෙයක් නෑ. මම කිව්ව බැංකුවක් වගකීම තියෙනවා මේක. මෙතෙන් තියෙන තමයි ලිඛිතව දැනුම් දීලත් කරේ නැත්නම් එයාට තියෙනවා සාක්ෂියක් මෙන්න මම මේක දීලා තියෙනවා. නමුත් මේ බැංකුව මේක ක්‍රියාත්මක කළේ නැහැ කියන එකදී එතෙන්දී ඒක ඉදිරිපත් කරා මහ බැංකුවට ඒ බැංකුවේම ඉහළ කළමනාකරණයට ඒගොල්ලෝට යන වගකීමක් ගන්න යම් කිසි ආකාරයක ක්‍රියාත්මක වෙන්න පුළුවන් ආකාරයක් තියෙනවා. මම හිතන්නේ ඒක තමයි වැදගත්ම එක. ලිඛිත සාක්ෂියක් Taman සතුව තබා ගන්න Taman කරපු ඉල්ලීමට ඔවුන් ලබා දුන්නු ප්‍රතිචාරය කියන කාරණා දෙකම තබා ගත්තාම පහසුයි Tamanගේ අදාළ කටයුතු සිදු කරන්න පුතුමාට අවස්ථාවක් තියෙන උතර පැහැදිලි කිරීම. එතෙන්දී අපිට මේ දුරකථනින් කතා කරපු දෙදෙනෙක්ම අපි විශේෂයෙන්ම සඳහන් කරලා තියෙන ක්ෂේත්‍ර දෙකක රැකියාවේ නියුතුයි. එකක් තමයි පාසල් ප්‍රවාහන සේවය. අනිත් එක තමයි ත්‍රිරෝද ඒකත් ස්වයං රැකියාවක නියුතුයි. මේ දෙපාර්ශ්වයටම අනිවාර්යයෙන්ම මේ සහනය මාස 6ක ලීසින් සහනය හිමිවෙනවා. ඒ නිසා මේ ඒ අයට කිසිම බයවීමක් බියවීමක් වීමට අවශ්‍ය වෙන්නේ නැහැ මේ අවස්ථාවේදී. මොකද මේ අපි බැංකුවලට කාලය ලබා දීලා දිනවා අප්‍රේල් 30 දක්වා අදාළ තොරතුරු ලබා ගන්න. ඒ වගේම ඒ තොරතුරු ලබා ගත්තන් පස්සේ දින 45ක් ඇතුළත අනිවාර්යෙන් ඒගොල්ලෝ ඒ තීරණය ගන්න ඕනේ. මෙන්න මේ කාලය ඇතුළත අපි දැනුම් දීලා තියෙන දෙයක් තමයි මේ වාරික අය කර ගැනීම නවත්තන්න කියලා. ඒගොල්ලන්ගේ තීරණය කුමන තීරණයක් ගත්තත් ඒ කාලය ඇතුළත වාරික අය කරගන්නේ නැහැ. ඒ කියන්නේ මේ බැංකුවේ ණය මුදලක් ලබා ගත්ත කෙනෙකුට මේ මාස දෙකක සහනය අනිවාර්යයෙන්ම ලැබෙනවා. ඒක අපි බැංකුවලට දැනුවත් කරලා තියෙනවා විශේෂයෙන්ම ඒ සහනය මාස දෙකක සහනය කොහොමත් අනිවාර්යයෙන්ම ලැබෙනවා කියලා. හොඳයි අපිට තව පොඩි කාරණයක් කියනවා අර මුගක් දිනේ මතයක් තියෙනවා කිව්වහම මේක කිව්වන් නැත්නම් තමන්ගේ ණය වාරික අය නොකරාම කියන එකක් නැහැ. ඒක විශේෂයෙන්වත් කාරණයක් කිව්වහම හැමදාම මගේ ණය වාරික අය කළා අපි දන්නේ නැහැ කියන්නේ. අය නොකරන්න නම් ලිඛිතව දැනුම් දීමක් කරන්නම ඕන. එහෙම නැත්නම් කොහොමද ඒක අය කරගෙන යනවා. ඒ කියන්නේ ඒ ඉල්ලන අයගේ විතරයි. සමහර කෙනෙක් ඉන්න පුළුවන් මට ඒක ගිවන්න පුළුවන්. පුළුවන්කම තියෙනවා නම් එයා ඉල්ලුවේ නැත්නම් ඒක ණය වාරිකය ඒ තියෙන ගිවිසුමන අය කරගෙන යනවා. ඒක වැදගත්ම දේ තමයි ඒක වැරදි වැටහීමක් අපිට තේරෙන විදියට හොඟ දෙනෙක් තියෙනවා. පස්සේ වෙල කියන මගේ ණය වාරිකය අය කළා කියලා. ඒක අය කරනව කොහොමද? ඒ කියන්නේ මගේ ණය වාරිකය අය වෙන්නේ නැති වෙයි, මගේ ලීසින් වාරිකය අය වෙන්නේ නැති වෙයි කියලා නිවසට වෙලා හිටියට වැඩක් නැහැ. මගේ අපහසුතාවය මම ප්‍රකාශයට පත් කරන්න ඕනේ. ඒකයි ඔබතුමා කියන කාරණේ. ඒ කියන්නේ ඔබේ අපහසුතාවය ප්‍රකාශයට පත් කරන්න, ඔබ ඉල්ලීම කරන්න, ඒ තුල ඔබට ප්‍රතිචාරය ලැබෙනවා කියන එක තමයි මෙතුමා කියන්නේ. ප්‍රතිචාරය නොලැබෙනවා නම් ඉල්ලීම සාක්ෂියක් හැටියට තබාගෙන මහ බැංකුවට දැන්නුවොත් නැත්නම් අදාළ බැංකුවේ ජ්‍යෙෂ්ඨ කළපනාකරුවන්ට දැන්නුවොත් ඔබට සහනය ලබා ගන්න පුළුවන් කියන කාරණේ. තවත් ගැටලුවක් එනවා අපිට දුරකථන මාර්ගයේ හිතවතෙක් ඉන්නවා. අපි කවුද කියලා දැනගන්නට කැමතියි. දෙකටනින් රංජිත් කුමාර මහතා ඉන්නේ. රංජිත් කුමාර මහතා ආයිබුවන්. ආයිබුවන් මම රංජිත් කුමාර දෙකටනින් මම අහන්නේ මම බැංකුවේ මාත්මාගෙන් මේ අපි දැන් සාමාන්‍යයෙන් විශ්වවිද්‍යාලයට ඉස්සත් අධ්‍යාපනය සඳහා ළමයින්ට ණය ආරම්භ වෙනවා. ඒ ණය දැන් සමහර උද්‍යලික මේ ඉස්කෝලවල කියනවා මේ ණය අපිට වෙන්නේ අපිට ණය ගෙවන්න කියලා. ඒවා සාමාන්‍යයෙන් ලක්ෂ 4-5 ගත්ත ඇත් ඉන්නවා ලක්ෂ 10 ගත්ත ඇත් ඉන්නවා. ඒවා සාමාන්‍යයෙන් කොහොමද ගෙවන්න එපා ඔබතුමාලා ඒක සහනයක් දෙනවද ඒක දැනගන්නත් ඕනේ. අනිත් එක තමයි මේ රටේ මේ දියන් තත්ත්වය තව මාස දෙකක් ගියොත් ඉදිරියට රජයේ සේවකයන්ට පරිජීවීමේ හැකියාව මහ බැංකුවට තියෙනවාද? හොඳයි. මහා භාණ්ඩාගාරයෙන් තමයි රජයේ සේවකයන්ට පරිජීවෙන්නේ. හොඳයි. ඔබතුමා අපි ආරම්භයක් ලබා ගමු. ප්‍රශ්න දෙකක් තියෙනවා. දෙවෙනි ප්‍රශ්නේ මම කියනවා මම ඊළඟ ප්‍රශ්නේ මෙතුමා කියයි. රාජ්‍ය සේවකයන් තව මාස දෙකක් මෙහෙම ගියොත් රාජ්‍ය සේවකයන්ට පඩි ගෙවන්න පුළුවන්කම බැරිකම තියෙනවා. ඒක මට සාතික ඒක අත් වශයෙන් ගන්න මහ ශ්‍රී ලංකා මහ කියන්නේ භාණ්ඩාගාරයෙන් තමයි කියන්නේ මහ බැංකුවෙන් ප්‍රතිපාදන අවශ්‍ය කරන මුදල් රැස් කරලා දෙනවා. අවශ්‍ය කරන දේ මහ භාණ්ඩාගාරයට ඒ අවශ්‍ය විධාන වලට. මට පැහැදිලිවම කියන්න ඕන දෙයක් තමයි දැනට දේශීය වශයෙන් රජයේ තියෙන වියදම් අත්‍යවශ්‍ය වියදම් තියෙනවා. වැටුප් ගෙවීම, විශ්‍රාම වැටුප් ගෙවීම, ඊට අමතරව සෞඛ්‍ය සේවා වියදම්, සමුද්‍ර වල ගෙන දේවල් මේ අවස්ථාවේ ඒ තියෙන සීලුම දේවල් වලට රජයට දේශීය වශයෙන් කරන් තියෙන මුදල් වලට මහ බැංකුව වකිමත් තියෙන අවශ්‍ය මුදල් රැස් කළා
භාණ්ඩාගාර ලබා දීම ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා කියන එකක් තමයි කියපු එතුමා කියපු කාරණේ යම්කිසි දෙයක් තියෙනවා. හේතුව තමයි මාස දෙකක් මෙහෙම ගියාම රජයේ ආදායම මෙතුමා කිව්ව විදිහට රජයේ ආදායම අඩු වෙන්න පුළුවන්. මම අපි ඒකත් මෙතනම ගලපගමු. දැන් නන්දලාල් මහතා මේ වෙන විට ඩොලරයේ අගය ඉතාමත්ම ඉහළ අගයකට ගිහිල්ලා මේ පැත්තෙන් රජයට එන ආදායම් සියල්ල අහිමි වෙලා තියෙනවා. එතකොට ජනතාවට මේ ප්‍රශ්නේ නැගෙන එක සාධාරණයි. විශේෂයෙන්ම රජයේ සේවකයන්ට අපිට පඩි හම්බ වෙයි. දැන් ගෙදරට වෙලා ඉන්නවා අන්තිමට පඩි නැති වෙයි. මොකද වෙන්නේ කියන ප්‍රශ්නේ. දැන් රජයේ ආදායම ඒක සාමාන්‍ය මේ අපේ රටේ ගැලුවොත් ආදායම හැමතිස්සෙම වියදමට වඩා අඩුයි. එතකොට ඒ තියෙන පරතරය ණය ලබාගෙන තමයි රජය ඒ දේ කරන්නේ. එතකොට රජයට ණය ලබා ගැනීම දේශීය වෙළඳපොළෙන් ණය ලබා ගැනීම කිසිම අපහසුාවක් අපි දකින්නේ නැහැ. ඉදිරියටත් දේශීයව අවශ්‍ය මුදල් ණය වශයෙන් රජයට ලබා ගැනීමට අපිට ඒක සහතික කළ කෙනම ඒක කරන්න පුළුවන් කියලා. එතකොට මෙතෙන්දි වෙන්නේ අත් වශයෙන්ම රජයේ ආදායම අඩු වෙලා දැන් මෙතුමා කිව්ව විදිහට අඩු වුණාම ඒ වෙනුවට රජය යම්කිසි වැඩිපුර මුදලක් ණයට අරගෙන මේ යම්කිසි වියදම් පියවීම කියන එක ණය ගෙවීම, පඩි ගෙවීම ඒ අත්‍යවශ්‍ය වියදම් ටික අනිවාර්යයෙන්ම කරන්න ආදායම අඩු වෙනවා නම් ණය මුදල වැඩි කරලා ණය ලබාගෙන ඒක කරනවා කියන කාරණේ අපි ඒක සාතික කරලා කියන්න පුළුවන් මහ බැංකුව පැත්තෙන්. ඒක තමයි වැදගත්ම කාරණේ. මොකද කාටවත් රජයේ පැත්තෙන් රජයේ තියෙන බැඳීම් රජයේ සේවකයන් පඩි ගෙවීම ඒවා අනිවාර්යයෙන්ම සිද්ධ වෙනවා. අපි දැක්ක භවි දවස්වල දැන් අර අඩු ආදායම් ලබන අයට සමුද්‍රයට පිටිනුත් ගොඩක් අයට මේ රුපියල් 5000 දීමනවා ලබා දුන්නා. ඒක අත් වශයෙන්ම ඒක කලින් තිබිච්ච එකක් නෙමෙයි. මේ අලුතෙන් මේ අවස්ථාවේ ඇතිවෙච්ච තත්ත්වය නිසා ඊටත් අමතරව වැඩිපුරට රජයේකින් දැනුවත් කරලා තියෙනවා. ඉදිරියට යනකොටත් මේක ගෙවීම් කරනවා. රජයේ භාණ්ඩාගාරයේ තියෙන රාජකාරිය තමයි මේක ආදායමෙන් ගෙවනවාද එහෙම නැත්නම් මේක ණයක් අරගෙන ගෙවනවාද කියලා. ඒක ණය අරගෙන ගෙවීමේ යම්කිසි වෙන දේවල් තියෙනවා. ඒක ඉදිරියේදී ඒ තුල අපි ඉගෙන ගත්ත කාරණේ තමයි උද්දමනය වැඩි වීම සිද්ධ වෙනවා. රට තුල තව ප්‍රශ්න ඉදිරියේදී මතුවෙන්න පුළුවන් කියන එක. දැන් ණය අරගෙන කරන්න පුළුවන්. හැබැයි අපිට මුණ දෙන්න වෙන්නේ ඉදිරියේදී කියන කාරණේ. එතකොට මොකද වෙන්නේ? ඒක තමයි දැන් මේ වගේ වෙලාවක බැලුවොත් මේ වගේ වෙලාවකදී මුළු ලෝකෙම තියෙන ප්‍රශ්නේ තමයි අපි දැන් බැලුවොත් ඇමරිකාවේ ඩොලර් ට්‍රිලියන ගානක පැකේජ් එකක් රජයෙන් දීලා තියෙනවා. එතෙන්දිත් ඒ කියන්නේ රජයේ ණය දළදේශීය නිෂ්පාදනයේ 10%කින් ගොඩක් රටවල 10%කින් රජයේ ණය ප්‍රමාණය වැඩි වෙලා. මෙහෙම තිබුණා 10%කින් පාරම වැඩි කරලා තියෙනවා. ඒතර මේ වගේ අවස්ථාවකදී ඒක තමයි කෙටි කාලින තියෙන එකම විසඳුම. මොකද මෙතෙන්දී එක හේතුවක් තමයි උද්දමනය වගේ දේවල් වැඩි වෙන්නේ නැත්තේ ආර්ථික ක්‍රියාකාරීත්වය අඩුයි. රටේ ජනතාවගේ ඉල්ලුම අඩුයි. එතකොට ඒ වගේ ණය ගැනීම තුලින් එහෙම අවදානම කෙටි කාලීනව අහිතකර බලපෑම් ඇති වෙන්නේ නැහැ. නමුත් ඒක යම්කිසි කාලයකදී ආර්ථික යම් යථාර්ථයටපත් වෙගෙන එනකොට එතින්දි තමයි අර එතුමාගේ ආදායම ක්‍රමානුකූලව වැඩි වෙනවා. ඒ වැඩි වීම තුලින් අර මේක බැලන්ස් කරගෙන යන්න ඕන ඉදිරියට. ඒක තමයි තියෙන ආර්ථික කළමනාකරණයෙන් තියෙන මේ වගේ අවස්ථාවකදී ණය ගැනීම අනිවාර්යයෙන්ම මුළු ලෝකෙම ශ්‍රී ලංකාවේ තමයි මුළු ලෝකෙම සීලම රටවල රජයන් විසින් ණය ගැනීම වැඩි කරලා තමයි මේක කරන්නේ. මොකද හැම රටේම ආදායමක් නැහැ දැන්. ආදායම ඉතාම භාගයට බහැලා තියෙනවා. ඒක මේ වෙලාවේ කරනවා. නමුත් ආර්ථිකයේ වැදගත්කම තියෙන ආර්ථික නැවත යථා තත්ත්වයටපත් වීමේ වැදගත්කම තියෙන එතෙන්දී තමයි රජයටත් ආර්ථිකයේ ක්‍රියාකාරීත්වය වෙනීම තුලින් තමයි රජයට ආදායම ලබා ගන්න. එතකොට තමයි ණය ගැනීම ප්‍රමාණය අඩු කරලා ඒක සමතුලිත කර ගන්න ඕනේ ඉදිරි කාලේ. දිගටම කිව්වාගේ ණය අරගෙන හැමදාම පඩි ගන්න බෑ. ඉතින් ඒක යම්සියාකාරයක මැදසා දීර්ඝකාලීනව මේ ගත්ත ණය ගෙවන්නත් ඕන. ඉදිරියේදී ආදායම වැඩි කර ගන්න ඕන. ඉදිරියේදී දෙන වියදම් වැඩි කරගන්න වියදම් සඳහා අවශ්‍ය මුදල් රැස් කර ගැනීමට. ඉතින් ඒක තමයි රජයක ආර්ථික ළමගන් තියෙන අභියෝගය. අපි ඒක මහ බැංකුව සහ භාණ්ඩාගාර එකතුලා ඒ කටයුතු සෑහෙන සැලසුම් කරගෙන ඉදිරියට අරගෙන යනවා. ඉතින් මේ වගේ වෙලාවකදී ඒක නේ කියන්නේ මේ අසාමාන්‍ය අවස්ථාවවලදී අසාමාන්‍ය විසඳුම් මේක තියෙන්නේ. සාමාන්‍ය විසඳුම් වැඩ කරන්නේ නැහැ මේ වෙලාවට. ඔව් නන්දලාල් මහතා දැන් අපි මේ වෙන විටත් රටක් හැටියට අපි විදේශීය ණය ගෙවීම දැඩිව සිද්ධ කරන රටක්. එතකොට දැන් රුපියලේ අවප්‍රමාණය මේට බලපාන්නේ කොහොමද කියන කාරණේත් අපි මෙතන විසඳගෙන යමු. විශේෂයෙන්ම ඇතැම් තැනක මතුවෙනවා ඇයි රුපියල පාලනය කරගන්න සංචිත පාවිච්චි කරන්නේ නැත්තේ කියන කාරණේත් අහනවා. මොකද්ද මේකට දෙන්නේ? ඒක ඊටම වැදගත් ප්‍රශ්නයක්. මම හිතන්නේ ඒක නමට පොඩි කාලයක් දැන් විස්තර කරන්න. දැන් අපි බැලුවාම මේ වගේ උනේ දැන් අපි සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වෙන දෙයක් තමයි සිංහල අවුරුද්දක් උත්සව කාලයක් තියෙනවා. සිංහල අවුරුද්ද සහ දෙසැම්බර් මාසේ නත්තල් කාලෙ කිට්ටු වෙනකොට දැන් උත්සාහකාරයක ජනතාවගේ පරිභෝජනය බඩු මිල ගැනීම දැන් ටීවී ගන්නවා, රේඩියෝ ගන්නවා, ෆ්‍රිජ් ගන්නවා, ඒ වගේ දේවල් කරනවා.
ඒතර මේක බලාපොරොත්තුව අපේ ආනයන වෙළඳාම කරන අය ජනවාරි පෙබරවාරි මාසයේ ඉඳලා ආනයන ඕඩර් දාලා මේ ලෑස්ති වෙලා හිටියා. මේ අවුරුද්ද කාල සීමාව විලක් කරගෙන වැඩිපුර ව්‍යාපාර වලට ලෑස්ති වෙලා හිටියා. මට මොහොතක් දෙන්න අපිට වෙලාව බලන්න සිද්ධ වෙනවා. වෙලාව බලලා ඉමු. Nangro HMO ඔබේ දරුවාගේ දිවි මඟ පෝෂණය කරයි. හොඳයි ඔබතුමාට නැවත අවස්ථාවක්. එතකොට එහෙම ඉන්න අතරතුරේ තමයි මාර්තු 15 වෙනිදා එක සැරේටම මේ ආර්ථිකීය ක්‍රියාකාරීත්වය අඩපණ කරන්න සිද්ධ වුණේ රජයට. එතකොට මොකද්ද වුනේ? අර කලින් ඕඩර් කරපු ටික ඔක්කොම දැන් එන්න ගත්තා. ආවහම ආර්ථිකය අඩපණ කිරීමත් එක්ක අපනයන සංචාරක ව්‍යාපාරය විදේශීය උපයන සාමාන්‍ය කරන්නේ ආනයන වියදම පියාගන්නේ අපනයන ආදායම. ආනයන වියදම මේ ආකාරයටම ප්ලෑන් කරපු තිබිලා මේක දිගටම එන්න ගත්තා. නමුත් අපනයන ආදායම එක සැරේටම 100 තිබිච්ච එක 50 වුණා. මෙන්න මෙතෙන්දී යම්කිසි ආකාරයක දේශීය විදේශීය වෙළඳ පොලේ යම්කිසි අපි දැකේ කෙනෙක් පැනික් වීමක් වගේ වුණා. එතකොට එතෙන්දී අනවශ්‍ය විදියට රුපියලයගේ ගිය සතිය වෙනකොට 185 81 82 තිබිලා 200 යනකම් එක සැරේටම මේක යන්න ගත්තා. අත වශයෙන්ම එතෙන්දී එකක් තමයි දැන් අපේ සංචිත අපිට තිබුණා බිලියන US ඩොලර් බිලියන 7.5ක සංචිත ගිය අවුරුද්ද අන්තිම වෙනකොට. ඒතර මේ මෑතක් වෙනකම් අපි මේ ප්‍රමාණය රඳවාගෙන තිබුණා. මොකද ඒකට හේතුව රජයේ තියෙන විශාල විදේශ ණය ගෙවන්න ඉදිරියට. මේ අවුරුද්දේම US ඩොලර් බිලියන 4.8ක විදේශ ණය රජය ගෙවන්න ඕනේ. එතකොට අපි සංචිත වලින් තමයි ගෙවන්නේ. ඒතර විදේශ ණය ගෙවීම අවශ්‍ය නිසා අපි සංචිත පරිස්සම් කරගෙන සංචිත වලින් වියදම් කරන්නේ නැතුව යම්කිසි ආකාරයක විනිමය අනුපාතයේ වෙනස් වීමක් සිද්ධ වුණා. මේ බලාපොරොත්තු නොවන එක සැරේටම ආදායම අඩු වුණා. වියදම හැමම ගියා. එතෙන්දී නමුත් දැන් අපි ඒ තත්ත්වය පාලනය කරලා තියෙනවා. අපි හිතන්නේ ඊට පස්සේ ඒක නිසා තමයි අර ආනයන සීමා වහාම අත්‍යවශ්‍ය නොවන සීලුම දේ නැවතුවා. ඊට අමතරව මෙහි තියෙන විදේශ විනිමය ගිණුම් වල තියෙන අයට පිටරටින් ආයෝජන කරන තියෙන එක ඒකට සීමා පෙනෙනවා. විශේෂ ගිණුමක් පව හඳුන්වනවා. ඊට අමතරව විදේශවල ශ්‍රී ලංකිකයන්ව වෙන යම්කිසි කෙනෙක් රටට විදේශ විනිමය ගෙනල්ලා ආයෝජන කරනවා නම් ඒගොල්ලන්ට දිරිගැන්වීමක් විදිහට වැඩිපුර පොලියක්කුත් අපි දැන් ඉස්සෙල්ලා දීලා තියෙනවා. ඒ ක්‍රියාමාර්ග තුලින් ආනයන අත්‍යවශ්‍ය විතරයි දැන් එන්නේ. එතකොට මේක සමනය වෙලා දැන් අත් වශයෙන්ම අද වෙනකොට 200ට තිබිච්ච ඩොලරයගේ 191 දක්වා අඩු වෙලා තියෙනවා. එතකොට දැන් 185 තිබිච්ච එක 200ට ගිහිල්ලා නමුත් ඒක නැවත වෙලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙන්නේ මේක තවදුරටත් ශක්තිමත් වෙන්න ඕන. මොකද හේතුව මේ වෙලාවේ ආනයන වලට ඉල්ලුමක් නැහැ. ඒ රජයේ ගත උපාය මාර්ග සාර්ථක වුණා. උපාය මාර්ග සාර්ථක වෙලා නිසා තමයි මේක අර අනවශ්‍ය විදියට ගියුප් එක මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. අපි අත් වශයෙන් බැංකුත් එක්ක සහ කස්ටම් එකත් එක්ක සහ ඒ සියලුම දේවල් අනුව අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියට යනකොටත් මේක යම්කිසි ආකාරයක රුපියලයේ යම්කිසි මට්ටමක ස්ථාරව පවත්වා ගැනීමට හැකි වෙයි කියන බලාපොරොත්තුව සහ අපි ඒක විශ්වාස කරන ඒක ස්ථාර මට්ටමේ පවත්වන එක. මොකද ඒ රුපියල අපි අනිත් කාරණේ තමයි ගෝලීය ආර්ථිකය ගත්තාම. දැන් මේ වගේ අවස්ථාවකදී හැමෝම ඩොලර් එකට ඉන්වෙස්ට් කරන තමයි බලන්නේ. අර තියෙන කියන්නේ සේෆ් ෆ්ලයිට් ටු සේෆ්ටි කියලා. කියන්නේ අවදානම් අඩුම ආයෝජන තමයි ලෝකයේ පැත්තෙන් ගත්තාම එක ඩොලර් වල එහෙම නැත්නම් yen වල එහෙම නැත්නම් රත්තරන්. ඇමරිකාව එවැනි උපාය මාර්ගයකුත් යෙදුවා ඒ සම්බන්ධයෙන්. යෙදුවනේ. එතකොට සියලුම මේ මුළු කලාපයේම රටවල් වල තියෙන කෙටි කාලිනව එන ආයෝජන සියලුම දේ එකපාරටම ගලාගෙන ගිය ඇමරිකාවේ ඩොලර් වල ආයෝජන කරන. ඒ තුලින් අපේ රට විතරක් නෙමෙයි. දැන් ඉන්දියාව ගත්තොත් ඉන්දියානු රුපියල ප්‍රමාණය අප්‍රමාණය ලැබුණු 6%කින් විතර. ඉන්දුනීසියානු රුපියලයක අප්‍රමාණය 14%කින් විතර දැනට. මැලේසියාව 6%කින් විතර. දැන් අපේත් ගත්තොත් දැනට 5% විතර තියෙනවා. ඒතර සංසන්දනාත්මකව ගත්තාම අපි අප්‍රමාණය වෙලා තියෙනවා තමයි. නමුත් 5%කින් 190 කියන්නේ ඒ අනිත් රටවල් එක සංසන්දනය කරා මේ ගෝලීය කාරණයක් එක්ක ඒක වැඩි අගයක් නෙමෙයි. නමුත් 200 කියන එක අනවශ්‍ය විදිහට වැඩි එකක්. ඒක නිසා තමයි අපි තාම දැඩි පියවර අරගෙන මේ 200 මට්ටමට යන්නේ නැතුව මේ මට්ටමේ දැන් ස්ථාවර කරලා තියෙනවා. ඒක ඉදිරියට අපි හිතන්නේ මේ තියෙන යන ක්‍රමවේදය අනුව මේක ස්ථාවර කරන්න පුළුවන් තවදුරටත්. ඒක අපි බලාපොරොත්තු වෙනවා ඒක එහෙම වෙයි කියලා. හොඳයි අපිට විරාමයකට යන්න තුනේ වෙයි අර එතුමාගේ ප්‍රශ්න තව කොටසක් ඉතුරු වුණා. අධ්‍යාපනය සඳහා වූ ගත්ත ණයට මොකද්ද කරන්න කියන කාරණා. මේ අවස්ථාවේදී අපි සැලකිය යුතු කරන තමයි මේ ණය පහසුකම් ලැබෙන්නේ කොමන ණය වර්ග වලද කියලා. මෙතෙන්දී වර්ග කිහිපයක් අපිට හඳුන්වා දෙන්න පුළුවන්. එකක් තමයි කාලීන ණය. ඊළඟට කල්බදු
සහන. ඊට අමතරව තියෙනවා උකස් ණය සඳහා සහන. අයිරා සඳහා සහන, ඒ වගේම වෙළඳ ණය. ඊට අමතරව අපි අර ක්ෂේත්‍රයන් කීපයක් ඉස්සෙල්ලා කතා කරා, විශේෂයෙන්ම අපනයනයට සම්බන්ධ, සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ, ස්වයං රැකියා කරන ත්‍රිවීල් වගේ ස්වයං රැකියාවල නියුතු අය, ඒ වගේම පාසල් ප්‍රවාහන රථ, ඒ ව්‍යාපාර සුළු පරිමාණ ව්‍යාපාර කරන යන අයට මාස 9ක් දක්වා කල්බසු සහන හිමි වෙනවා. නමුත් මෙතන මේ අධ්‍යාපන, උසස් අධ්‍යාපනය සඳහා ගත්තු ණය මේ අපි ඉස්සෙල්ලා සඳහන් කරපු ක්ෂේත්‍ර වලට අදාළ වෙන්නේ නැහැ. කෙසේ වුවත් කිසි යම් පුද්ගලයෙකුගේ ආදායම පහළ බැසීමට, එහෙම නැත්නම් අඩුවක් තියෙනවා නම් මේ අපිට ඇතිලා තියෙන මේ වර්තමාන තත්ත්වය නිසා එතෙන්දී ඒ අයට අනිවාර්යයෙන්ම සහනයක් හිමි වෙන්න ඕනේ. ඒ නිසා මේ උසස් අධ්‍යාපනය සඳහා ලබාගත් ණය වුණත් යම් කිසි පුද්ගලයෙකුගේ ආදායම පහළ යෑම නිසා මේ වර්තමාන තත්ත්වය හමුවේ ඒ පුද්ගලයාට දෙන සහනයක් විදිහට මාස 2ක සහනයක් හිමි වෙනවා. නමුත් අපි මෙතෙන්දී විශේෂයෙන් සඳහන් කරන්න අවශ්‍ය දෙයක් තමයි යම් කිසි පුද්ගලයෙකුට මේ ණය ගෙවීමට යම් ආකාරයේ හෝ හැකියාවක් තියෙනවා නම් ඔහු ඒ ණය ඇත්තටම ගෙවන්න ඕනේ. ගෙවලා ඒකෙන් අපිට අවස්ථාව ලැබෙනවා වඩාත් මේ ණය අවශ්‍ය පුද්ගලයෙකුට එය යොමු කරන්න. ඒ නිසා මෙහිදී අපි සියලුම දෙනාට තියෙනවා සමාජ වගකීමක්. ඒක තමයි ණය ගෙවීමට යම් කිසි පුද්ගලයෙකුට හැකියාව තියෙනවා නම් කරුණා කරලා ඒ පැහැරින්න එපා. ඒ කරන්නේ ඒ මගින් ඔබ කරන්නේ ලොකු සත්කාරයක්. ඒ ණය ගෙවීමට නොහැකි ඊටාම දුෂ්කර තත්වයේ ඉන්න කෙනෙකුට එතකොට අපිට හැකියාව ලැබෙනවා ඒ ණය ගලා යාම සලස්වන්න. හොඳයි, බොහොම ස්තුතියි. අපි තවදුරටත් සාකච්ඡා කරමු ආනයන අපනයන තත්ත්වයන් පිළිබඳව. ආනයනකරු මෙසේට නගනවා, ඔවුන්ගේ ප්‍රශ්න වලට විසඳුම් දෙන්න මෙතුමා සිටිනවා. ඒ වගේම තවත් කාරණා ගණනාවක් සාකච්ඡා කරමු. අපි විරාමයක් ගමු. විරාමයෙන් පසුව ඔබට ආරාධනා කරන්නේ ඔබේ තියෙන ගැටලු එකින් එක අපි විසඳගමු. 0112 444 555 දුරකථනය විවෘතයි ඔබ වෙනුවෙන්. විරාමයෙන් පසුව යලිමුණ ගැහෙමු.